සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්නතුනි ලක්දරණට විවර වූ නිවන් දොර කියන දහම් දේශනා මාලාවේ අද දවසේත් තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන් තමයි මේ පින්නතුන් සෝදානමින් සිටින්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම මුල් කරගෙන ඒ මුල් කාලයේ කරපු දේශනා අතර ඊටාම වටිනා දේශනාවක් තමයි අද දවසේත් ඉගෙන ගන්න. ඉතින් මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ සංයුත්ත නිකාය තුන පොත් වහන්සේගේ ඒ කජ්ජනීය කියන සූත්‍ර දේශනාව. කජ්ජනීය කියන වර්ගයේ කජ්ජනීය කියන සූත්‍රය. ඒකට ඒකේ තේරුම තමයි කාදමීම ගැන වදාළ දෙසුම. ඉතින් ඒ නිසා මේ දේශනාව ඊටාම වටිනා අපේ ජීවිතවලට ගලපා ගත යුතු ඊටාම වටිනා ධර්ම දේශනාවක්. සූත්‍ර දේශනාවක්. ඒ නිසා අපි හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්න මතක තියාගන්න මහන්සි ගන්නට ඕන. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මුල්ම කාලේ ලංකාවට ඇවිල්ලා කරපු දේශනා අතර සුවිශේෂීම දේශනාවක් තමයි මේ කජ්ජනීය කියන සූත්‍ර දේශනාව. එතකොට ඔබ අහලා ඇති මේ දිනවල ගොඩාක් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා මුල් කාලේ කරපු දේශනා තමයි මේ දිනවල ඔබ ශ්‍රවණය කරන්නේ. එතකොට අපි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා කරපු දේශනා ප්‍රමාණය කොච්චරද කියලා ඇහුවොත් අපට කියන්න තියෙන්නේ සූත්‍ර දේශනා 18000කට ආසන්න ප්‍රමාණයක් සියල්ලම මිහිඳු මහරහතන් වහන්සේ තමයි මතකයේ දරාගෙන විල්ලා ලංකාවට ලංකාවේ ජනතාවට කියලා දුන්නේ. ඉතින් ඒ අතර වටිනාම දේශනාවක් තමයි මේ කජ්ජනීය සූත්‍රය. ඒකට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ සවැත් නුවර ජේතවනාරාමයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් කිසි ශ්‍රමණවරුන් වේවා බ්‍රහ්මණවරුන් වේවා නොඑක ආකාරයෙන් Taman කලින් ගත කළ ජීවිත ගැන සිහි කරන විටදී සිහි කරනවා නම් ඔවුන් සියලු දෙනාම සිහි කරන්නේ පංච උපාදානස්කන්ධයමයි. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධේ කීපයක් සිහි කරන්න කියලා. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ දේශනාව දේශනා කරන ආකාරය. යම් කිසි ශ්‍රමණවරුන් වේවා බ්‍රහ්මණවරුන් වේවා නොඑක ආකාරයෙන් තමන් කලින් ගත කරපු ජීවිත පෙර ජීවිත දැකීමේ ඥානය තියෙන අය ඉන්නවා. ඒ අය සිහි කරනවා නම් සිහි කරන්නේ එක්කෝ පංච උපාදානස්කන්ධයක්. ඒ නැත්තම් පංච උපාදානස්කන්ධයෙන් කීපයක් තමයි සිහි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර මෙතන අපිට අහන්න ලැබෙන වචනයක් තමයි පංච උපාදානස්කන්ධය කියන වචනේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය කියන වචනේ මුලින්ම අපට කියලා දෙන්නේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ. ඒතර මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒතර හකුලුවා කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් දැන් අපිට මේකෙන් තව අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මේ වාක්‍යය.
එහෙනම් යම් කිසි ශ්‍රමණයෙක් ඒවා බ්‍රහ්මණයෙක් ඒවා ඒ අතීත ජීවිත සිහි කරන්නේ දුකක්මයි සිහි කරන්නේ. එතනින් එහා සිහි කරන්න යාට දෙයක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන කරපු වටිනා දේශනාවක් තමයි මේ දේශනාව. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි පෙරවිසු කඳ පිළිවෙල සිහි කරන අය මං අතීත කාලේ මෙන්න මේ විදිහේ රූපයක් ඇතුව ජීවත් වෙලා හිටියේ කියලා රූපයක්ම යාට සිහි කරන්න තියෙන කියනවා. එහෙම නැත්නම් අතීත කාලේ මෙන්න මේ වගේ විදීමක් තමයි මං වින්දේ කියලා සිහි කරන්න තියෙන්නේ කියනවා. එහෙම නැත්නම් අතීත කාලේ මම මෙන්න මේ විදිහේ හඳුනා ගැනීම තමයි කළේ කියලා. එහෙම නැත්නම් මං අතීත කාලේ මේ වගේ සංස්කාරමයි සිහි කළේ. ඒ වගේම අතීත කාලේ මෙන්න මේ වගේ විඥානයක් ඇතුවයි මං සිටියේ කියලා තමයි සිහි කරන්න තියෙන්නේ. දැන් බලන්න එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම ලස්සන කොටසක් තමයි මේ කොටස. ඒකට දැන් බලන්න අපි අතීත ජීවිතවල අපි පටන් ගත්ත කෙලවර අපි කොතනද කියලා දන්නේ නැහැ. එහෙනම් සංසාරේ පටන් ගත්ත දවසේ ඉඳලා අපට උරුම වෙච්ච මේ දුක බුදුරජාණන් වහන්සේ වදාළේ අතීතයේ යම් ජීවිත සිහි කරන සියලු දෙනාම සිහි කළ යුත්තේ මේ දුක ගැනමයි කියලායි වදාළේ. එහෙනම් දුක හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥාව, සංස්කාර, විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි එහෙනම් අපට සිහි කරන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පවා සම්බුද්ධත්වයට පත් වෙලා එදා රාත්‍රී කාලේ පෙර ජීවිත දැකීමේ ඥානෙ උපදවා ගත වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහි කරන්න ගත්තා බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතය. අතීත ජීවිත 1ක් 2ක් 3ක් 5ක් 100ක් ලක්ෂයක් කෝටියක් ගණන් කරන්න බැරි තරම් සංසාරේ බලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේට පවා සිහි කරන්න තිබ්බේ අතීත කාලේ මම මෙන්න මේ වගේ රූපයක් මට තිබ්බේ. අතීත කාලේ මෙන්න මේ වගේ විදීම් තමයි මං වින්දේ. අතීත කාලේ මෙන්න මේ වගේ හඳුනා ගැනීම තමයි මං සිද්ධ කළේ. ඒ වගේම අතීත කාලේ මං කතා කළේ මේවා, සිහි කළේ මේවා, කළේ මේවා, චේතනාව ගැන. ඒ වගේම අතීත කාලේ මං දැනගත්තේ විඥානේ මේවා කියලා තමයි සිහි කරන්න තිබ්බේ. ඉතින් ඒ නිසා අපට වුණත් බුදුරජාණන් වහන්සේ වදාළේ අපේ අතීතය ගැනත් දැන් අපිට පෙර ජීවිත සිහි කරන්න අපිට හැකියාවක් නැහැ. එහෙනම් අපේ මේ ජීවිතේ පවා අතීත කාලේ සිහි කළොත් අපට සිහි කරන්න තියෙන්නේ ඔය පංච උපාදානස්කන්ධයම හෝ පංච උපාදානස්කන්ධ 1ක් 2ක් 3ක් 4ක් 5ක් කියන ඕව එකක් තමයි සිහි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අපිට කියලා දෙන්නේ තව ලොකු අර්ථයක් අපේ ජීවිතේට කියලා දෙන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ පංච උපාදානස්කන්ධය හඳුන්වලා දෙනවා ලස්සනට. පින්වත් මහණෙනි රූපේ කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි කැඩී බිඳී යනවා යන අර්ථයෙන් තමයි රූපේ කියන්නේ කියලා වදාළා. කැඩිලා බිඳලා යන නිසා තමයි රූපේ කියන්නේ කියලා වදාළා. දැන් රූපය ගැන අපි දන්නවනේ රූපය කියන්නේ අපේ ශරීරයට කියන තව නමක්. ඒ කියන්නේ සතර මහා ධාතුනොත් සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් වලටත් කියන රූපය කියලා. ඒතර අපේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේ සතර මහා භූතේනොත් සතර මහා භූතයන්ගෙන් හටගත් දේවල් වලටත් රූපය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ආන්ගේ රූපය කියන අර්ථයේ බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් නිසාද? කැඩී බිඳී යන නිසායි රූපය කියන්නේ කියලා වදාළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා කුමකින්ද කැඩී බිඳී යන්නේ? පින්වත් මහණෙනි සීතලනොත් මේ රූපය කැඩී බිඳලා යනවා. උෂ්ණයනොත් මේ රූපය කැඩිලා බිඳලා යනවා. ඒ වගේම බඩගින්දරනොත් මේ රූපේ කැඩිලා බිඳලා යනවා.
පිපාසයෙන්ුත් මේ රූපය කැඩලා බිඳලා යනවා. මැසි මඳුරු අවු වැසි සුළං සර්පයන්ගෙන් වෙන ස්පර්ශයන්ගෙමුත් මේ රූපය කැඩිලා බිඳලා යනවා කියලා වදාළා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ රූපය ගැන තිබ්බ පරිපූර්ණ අවබෝධයක් ඇතුව තමයි රූපය ගැන මෙන්න මේ වගේ ප්‍රකාශයක් අපිට මේ වගේ දේශනයක් අපිට කරන්නේ. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සිඳී බිඳී කැඩී බිඳී යන දේවල් යමක් ලෝකේ තියෙනවා නම් ඒ සියලු දේ රූපය හැටියට එනම් වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා පින්වත් මහණෙනි වේදනාව කියලා කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි විඳිනවා යන අර්ථයෙන් විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ කියලා වදාලා. කුමක්ද විඳින්නේ අපි? සැපත් විඳිනවා, දුකත් විඳිනවා, දුක් සැප රහිත බවත් විඳිනවා. පින්වත් මහණෙනි විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ කියලා වදාළා. දැන් එහෙනම් මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අපට රූපය ගැනත් කියලා දෙනවා. වේදනාව ගැනත් කියලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් දැන් අපි දන්නවනේ විඳීම් ගැන අපිට සැප ඇති වෙනවා, අපිට දුක ඇති වෙනවා, අපිට දුක් සැප රහිත විඳීම් ඇති වෙනවා. ඉතින් මේ සියල්ලම අපට සිද්ධ වෙන දේවල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා පින්වත් මහණෙනි සංඥාව කියලා කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. කුමක්ද හඳුනාගන්නේ? නිල් පෑයත් හඳුනා ගන්නවා. කහ පෑයත් හඳුනා ගන්නවා. රතු පෑයත් හඳුනා ගන්නවා. සුදු පෑයත් හඳුනා ගන්නවා. ඒ වගේම එක එක පාට හඳුනා ගන්න දේවල් වලට කියනවා සංඥාව කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට කොච්චර පැහැදිලිව අපට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන විස්තර කරලා දෙනවද? එතකොට නිල් පාටත් හඳුනා ගන්නවා. කහ පාට, රතු පාට අපි ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් යමක්ද හඳුනාගන්නේ ඒ සියල්ලම සංඥා හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සංස්කාර කියන්නේ මක් නිසාද? පින්වත් මහණෙනි හේතුඵල ධමයෙන් සකස් වුණ දෙයක් නැවත එබඳු දෙයක් පිණිස විශේෂයෙන් සකස් කරනවා යන අර්ථයෙන් තමයි සංස්කාර කියලා කියන්නේ කියලා. හරි වටිනා කාර්යයක් මේක. සංඥාව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීපු සූත්‍ර දේශනා ඇතුලෙන් ඊටාම වටිනා අර්ථයක් සපයන කාරණයක් තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. මොකද්ද සංස්කාර කියන්නේ? එහෙනම් හේතුඵල ධමයෙන් සකස් වන දෙයක් නැවත එබඳු දෙයක් පිණිස විශේෂයෙන් සකස් කරනවා කියන අර්ථයෙන් තමයි සංඛාර කියලා කියන්නේ කියලා වදාලා. හේතුඵල ධමයෙන් සකස් වන කවර දෙයක් නම් විශේෂයෙන් සකස් කරයිද? ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා රූපේ රූපයක් පිණිස සංකතේ අபிසංස්කරණය කරන්නේ, වේදනාව වේදනාවක් පිණිසම, ඒ වගේම සංඥාව සංඥාවක් පිණිසම, සංස්කාරය සංස්කාරයක් පිණිසම, විඥානය විඥානයක් පිණිසම නැවත ඒ සංකතේ අபிසංස්කරණය කරනවා කියන අර්ථයෙන් තමයි සංඥාව සංස්කාර කියලා වදාළේ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා. දැන් බලන්න එහෙනම් ලස්සන ප්‍රකාශයක් කියන දැන් රූපය ගත්තොත් සතරමා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරය නැවත වතාවක් චේතනා පහල කළා. වචන කතා චේතනා පහල කරමින් වචනයෙන්, කයෙන්, සිතෙන් අපි යමක් කරනවාද, කියනවාද, සිතනවාද ඒ දේ තුලින් රූපේ පිණිස කතා කරනවා. නැවත රූපයක් පිණිසම තමයි කර්මයක් සකස් වෙන්නේ. වේදනාව පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාර පිළිබඳව, විඥාන පිළිබඳව ඒ අදාළ දෙයට අදාළ සංස්කාරය සකස් වෙනවා. නැවත ආපහු ඒ දෙයක්ම සකස් කරලා දෙන්න. ඉතින් ඒ නිසා බලන්න ඕන රූපේ රූපයක් පිණිසම, වේදනාව වේදනාව පිණිසම, සංඥාව සංඥාවක් පිණිසම, සංස්කාර සංස්කාරයක් පිණිසම, විඥානය විඥානයක්
පිණිසම නැවත සකස් කරලා දෙනවා චේතනාව තුළින් ආය අපේ උපතක් කරා යන විදිහට කර්ම සකස් වෙන්නේ නැවත පංච උපාදානස්කන්ධයක් උපද්දලා දෙන්නම. එහෙනම් පංච උපාදානස්කන්ධයක් තුළ පිහිටලා අපි හිතෙන් හිතනවා නම් වචනයෙන් කතා කරනවා නම් කයෙන් කරනවා නම් ඒ තුළින් රැස්වෙන කර්මය තුළින් නැවතත් පංච උපාදානස්කන්ධයක්ම සකස් කරලා දෙන නිසා සංස්කාර කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා විඥාණය කියලා කියන්නේ මක් නිසාද? පින්නත් මහණෙනි විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාණය කියන්නේ කියලා පෙන්නලා දෙනවා. ඒ තමයි විඥාණයෙන් දැනගන්නේ කුමක්ද? ඇඹුල් රසයක් දැනගන්නවා. තිත්ත බවත් විශේෂයෙන් දැනගන්නවා. කටුක බවත් විශේෂයෙන් දැනගන්නවා. මිහිරි බවත් විශේෂයෙන් දැනගන්නවා. කර රසයත් විශේෂයෙන් දැනගන්නවා. ආන්ගේ විශේෂයෙන් ඒ වගේම ලුණු රසයත් විශේෂයෙන් දැනගන්නවා. ලුණු නොවන රසයත් විශේෂයෙන් දැනගන්නවා. මේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා වදාළේ. ඔන්න දැන් අපි එහෙනම් කරුණු කීපයක් දැන් ඉගෙන ගත්තා. දැන් මතකද ඔබට බුදුරජාණන් වහන්සේ මුලින්ම මේ දේශනාව වදාලා යම් ශ්‍රමණේක් වේවා බ්‍රහ්මණේක් වේවා පෙර ජීවිත ගත කරපු විදිය සිහි කරනවා නම් යාට සිහි කරන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයෙන් කීපයක් හරි තමයි සිහි කරනවා සිහි කරන්න තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි ශ්‍රමණේක් වේවා බ්‍රහ්මණේක් වේවා අතීතයේ සිහි කරනවා නම් එයාට සිහි කරන්න තියෙන රූපයක්මයි. එහෙම නැත්නම් වේදනාවක්මයි. එහෙම නැත්නම් සංඥාවක්මයි. සංස්කාරයක්මයි විඥානයක්මයි සිහි කරන්න තියෙන්නේ කියලා වදාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ රූපය කියන්නේ මොකක්ද? කැඩී බිඳලා යන නිසා රූපය කියනවා කියලා වදාලා. ඊට පස්සේ වේදනාව කියන්නේ මොකක්ද? විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියනවා කියලා පෙන්වලා දුන්නා. සංඥාව කියලා කියන්නේ කුමක්ද? හඳුනා ගන්නවා කියන අර්ථයෙන් සංඥාව කිව්වා. මේ වගේම සංස්කාර කිව්වේ හේතුඵල ධාමයෙන් සකස් වෙච්ච දෙයක් නැවත හේතුඵල ධාමයෙන් සකස් වෙච්ච දෙයක් බවට අபிසංස්කරණය කරන නිසා සංකාර කියලා කියනවා. විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියලා හඳුන්වලා දුන්නා. දැන් බලන්න මේ පහ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා අපට හරිය ලස්සනට කියලා දෙනවා. මේ අපේ ජීවිතේ ආර්ය ශ්‍රාවකේ කල්පනා කර යුතු පිළිවෙල කුමක්ද කියලා. එතකොට ආර්ය ශ්‍රාවකයා සිහි කරන්නේ මෙන්න මේමයි කිව්වා. දැන් එතකොට මේ ලෝකේ ඉන්න ආර්ය ශ්‍රාවකයොත් ඉන්නවා පුතත්ජන ශ්‍රාවකයොත් ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ අපට කියලා දෙන්නේ ආර්ය ශ්‍රාවකෙක් හැටියට මේ පංච උපාදානස්කන්ධය ගැන සිහි කළා පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වන්නේ. කියන්නේ දුක ගැන සිහි කළා දුකෙන් නිදහස් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට පැහැදිලි කරලා දෙනවා. පින්නත් මහණෙනි මේ කරුණේලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ විදියට නුවණින් මෙනෙහි කරනවා. දැන් මේ රූපේ විසින් මාව කා දමනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? දැන් මේ රූපේ විසින් මාව කාලා දානවා. අතීත කාලයේදී මේ රූපේ විසින් මාව කා දමා ඇත්තේ මේ විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයේ දැන් රූපේ විසින් මාව කා දමන්නේ යම් විදිහකටද ආන් ඒ විදිහටමයි අතීත කාලයේත් මාව කාලා දැම්මේ. ඉතින් යම් හේකින් මං අනාගත රූපයේ සතුටින් පිළිගත්තොත් අනාගත කාලයේදී මේ රූපේ විසින් මේ විදිහට මාව කාලා දමාවි. ඒ කියන්නේ වර්තමානයේ දැන් රූපේ විසින් මා කා දමන විදිහටම. ඔහු ඔය ආකාරයෙන් නුවණින් විමසන විට අතීතයට ගිය රූපය පිළිබඳ අපේක්ෂාව අත්හරිනවා. අනාගත රූපේ නොපිළිගන්නවා. වර්තමාන රූපේ කෙරෙහි කලකිරීමෙන් යුක්තව නොයල්ම පිණිස
ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ හැසිරෙන කෙනෙක් වෙනවා කියලා වදාළා. දැන් බලන්න ඕනේ මේ කාරණේ අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දැන් කොහොමද දේශනා කරන්නේ වර්තමානයේ. ඒ කියන්නේ දැන් අපේ මේ ජීවිතයේ රූපේ විසින් අපි කාලා දානවා. ඒ විදිහටම තමයි අතීත කාලෙත් මාව කාලා දැම්මේ. ඒ නිසා අනාගත කාලෙත් මගේ මේ රූපේ විසින් මේ විදිහටමයි මං කාලා දමන්නේ. එහෙනම් වර්තමානයේ ගැන සිහි කරමින් අතීතය ගැනත් අනාගතය ගැනත් නුවණින් විමසන ක්‍රමය බුදුරජාණන් වහන්සේ ඔන්න අපට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා වර්තමානයේ මේ විදිහට හොඳට නුවණින් විමස ඉන්නකොට එයාට වර්තමාන රූපේ කෙරෙහි අවබෝධයෙන් කලකිරීමපත් වෙනවා නොයල්ම පිණිස ඇල්ම නිරුද්ධ වීම පිණිස ධර්මයේ ඇසිරෙනවා කියලා වදා. දැන් එහෙනම් වර්තමානයේ කොහොමද අපි සිහි කරන්නේ? මේ රූපය අපි ගත්තොත් කෙස්, ලොම්, නිය, දස්, සම, නහර, ඇට මේ පඨවි ධාතු සියල්ලම, ආපෝ ධාතුවට අයිති සියල්ලම, තේජෝ ධාතුවට අයිති සියල්ලම, වායෝ ධාතුවට අයිති සියල්ලම පින්නතුනි අපේ රූපේ විසින් මේ වර්තමානයේ කාලා දානවා. මේ කාලා දාන්නේ යම් විදිහකටද ඒ විදිහටම තමයි අතීත කාලේ අපි කාලා දෙන්නේ. දැන් පොඩ්ඩක් සිහි කරන්න ඔබේ අතීතයේ දිහා. පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔබේ ජීවිතයේ ගත්තොත් රූපේ කොච්චර වෙනස්කම් වලට භාජනය වෙලාද? බුදුරජාණන් වහන්සේ දවසක් වදාළේ හරේ ලස්සන උපමාවක් වදාලා මේ රූපේට. හරියට මේ රූපය කියන්නේ සර්පයෝ 4 දෙනෙක් වගේ කිව්වා. ඔබ කලින් සමහර විට මේ දේශනා මාලාවේ මහන්න නැති ආශීවිසෝපම කියලා සූත්‍ර දේශනාවක්. තුරාංගේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ උපමා කළේ සර්පයෝ 4 දෙනෙක් හැටියට මේ රූපය. සර්පයෝ 4 දෙනෙක් නිකන් අය නෙවෙයි පින්නතුනි. මා සැඩ විසගෝර සර්පයෝ 4 දෙනෙක්. තමන්ගේ ළඟට සර්පයෝ 4 දෙනෙක් දීලා තා මිනිස්සෙක් කියනවා මේ සර්පයෝ 4 දෙනා හරි දරුණුයි. හරි භයානකයි. වෙලාවට නාවන්න ඕනි. වෙලාවට කවන්න ඕනි. වෙලාවට බොන්න දෙන්න ඕනි. වෙලාවට නිදි කරවන්න ඕනි. එහෙම නැත්නම් මේ සර්පය ඔබට දෂ්ට කරાવી කියලා කියනවා. දැන් බලන්න අපේ ජීවිතේ ගත්තොත් මේ සතරමා ධාතුන් කියන්නේ පින්නතුනේ සර්පයෝ 4 දෙනෙක්. ඉතින් මේ සර්පයෝ 4 දෙනාට වෙලාවට නාවන්න කවන්න පොවුවේ නැත්තම් යම් මොහොතකද එක තාරක් අපේ ජීවිතේ නාවුවේ නැත්තම් කවුවේ නැත්තම් වෙලාවට නිදි කරවුවේ නැත්තම් දෂ්ට කරනවනේ. එහෙනම් අපි මුළු ජීවිත කාලෙම සලකනවා මේ සතරමා ධාතුන්ට හොඳට මතක තියාගන්න සර්පයෝ 4 දෙනෙක්ටයි අපි මේ සලකන්නේ කියලා. පොඩ්ඩ මිසිච්ච ඇටිය සර්පයෝ දෂ්ට කරනවා. ඔබේ ජීවිතය ආපස්සට බලන්න හිතලා. ඔබේ ජීවිතය ආපස්සට බලාගෙන යනකොට ඔබට දෂ්ට කරපු අවස්ථා ඕන තරම් ඇති. ඉතින් ඒ නිසා කොච්චර සැලකුවත් මේ සර්පයන්ට සර්පයෝමයි කළගුණ සැලකීමක් පොඩ්ඩක්වත් නැහැ. අපි උදේ හවස නාවනවා, පොවනවා, කවනවා, ඇඳුම් අඳිනවා, කොණ්ඩේ පීරනවා, ලස්සන කරනවා. මේ සර්පයෝ 4 දෙනෙන්නේ පින්නතුනි. ඉතින් කොච්චර සැලකුවත් මේ සර්පයන්ට කිසි වකක් නැහැ. කිසි කලේ ගුණයක් නැහැ. පොඩ්ඩ බැරි වෙච්ච හැටිය අපට දෂ්ට කරනවානේ. ඉතින් ආන්ගේ කාරණේ ඔබ හොඳට සීකලොත් එහෙම ඔබේ රූපය ගැන ඔබට අවබෝධයෙන් කලකිරීම ඇති කරගන්න ඒ උපමාව ප්‍රමාණවත් වෙන්නතුනි. ඉතින් ඒ නිසා නිතර ඔබ සිහි කරන්න අපි මේ සර්පයෝ 4 දෙනෙක්ට තමයි මෙච්චර මේ ජීවිත කාලෙම සලකන්නේ. දැන් බලන්න කොච්චර සලකනවද කියන්නේ මුළු ජීවිත කාලෙම. අපේ ගත්තොත් එහෙම අපි සල්ලි හොයන්නේ, අපි ගෙවල් දොරවල් හදන්නේ, කන්නේ බොන්නේ බේතේත් ඔක්කොම කරන්නේ මේ සර්පයෝ 4 දෙනා පවත්තන්නනේ. ඉතින් කොච්චර කළත් අන්තිමට මේ සර්පයෝ ටික දෂ්ට කරාට පස්සේ මේ සියල්ලම අන්තිමට මැරෙනකොට දාලා යන්න සිද්ධ වෙනවා. අන්තිම මොහොතේ අපිට දෂ්ට කරන සර්පයා තමයි හුස්ම කියන සර්පයා. හුස්ම රැල්ල දෂ්ට කරපු හැටි හුස්ම හිර වෙනවා, හුස්ම නවතිනවා. නැවතිච්ච හැටි අපි මැරිලා යනවානේ.
ඒ තරම් සැර පිසගෝර සර්පයෝ 4 දෙනෙක්. ඉතින් නිවන් සර්පයෝ 4 දෙනෙක් ගැන සිහි කරන්න ගත්තොත් අතීතයේ සර්පයෝමයි. අනාගතයේ ගත්තොත් සර්පයෝ ගැනමයි සිහි කරන්න තියෙන්නේ. වර්තමානයේත් ඒ විදිහටමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ සූත්‍ර දේශනාවෙන් හොඳට පැහැදිලි කරලා දෙන්නේ අතීතය ගැන ඔබ සිහි කරන්න. සිහි කරනකොට ඔබට පේන්නේ මේ සර්පයෝ 4 දෙනාත් ඒ වගේ මේ රූපයත් හරියට පෙන ගුලියක් වගේ කියලා. ඒතර පෙන ගුලියේ කුමන හරයක්ද? ඉතින් දෙවන් හරයක් නැති රූපයක් ගැන අපි කොච්චර සිහි කළත් ඒ රූපේ කෙරෙහි කලකිරෙන්නමයි වටින්නේ පින්නතුනි. ඉතින් ඒ නිසා මේ වර්තමානයේ අපි විඳින මේ රූපේ මුල් කරගෙන විඳින දුක් ටික නැවත නැවත සිහි කරන්න. සිහි කරනකොට ඔබට වර්තමාන රූපේ කෙරෙහි අවබෝධයෙන් කලකිරීම ඇති වුණොත් ඔබ අතීතයේත් මේ විදිහටමයි දුක් විඳේ කියලා අතීතයේ කෙරෙහි අපේක්ෂා අත්හරින්න පුළුවන්. එහෙනම් මේ රූපය ගැන වර්තමානයේ ඔබ කලකිරීම ඇති කරගත්තොත් පින්නතුනි අනාගතේ අපි කොච්චර පැතුවත් මෙවන් රූපයක්මයි අපිට උරුම වෙන්නේ කියලා ඒ රූපය ගැන අපේක්ෂාව අත්හරින්නත් අපට පුළුවන්කම ලැබේවි. ඉතින් ඒ නිසා ඔබ රූපය ගැන හොඳට සිහි කර කර අතීතයේ අත්හැරියොත් අනාගතේ නොපැතුවොත් වර්තමානයේ තුල අවබෝධයෙන් කලකිරුණොත් ඔබ රූපයෙන් නිදහස් වෙනවා පින්නතුනි. ඉතින් ඒ නිසා හොඳට ඔබේ මේ වර්තමාන රූපය ගැන ඔබේ කෙස් ගැන, ලොම් ගැන, නියපොතු ගැන හොඳ සිහියෙන් ඉඳලා මේ රූපේ ආදීනව නිතර නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා වේදනාව ගැනත් ওই විදිහටම දැන් මේ වේදනාව විසින් මාව කාලා දානවා. අතීත කාලයේදීත් වේදනාව විසින් මා කාලා දැමේ මේ විදිහටමයි. ඒ නිසා වර්තමානයේ දැන් මේ කන විදිහටමයි. ඒ වගේම අනාගතයේ වේදනාව විසින් මාව කාලා දමාවි. ඒ විදිහට ඔබ වර්තමානයේ කන විදිහ හොඳට සිහි කළා. ඒ විදිහටමයි අතීතයේත් මා වේදනාව මා විසින් කාලා දැම්මේ. අනාගතෙත් මේ විදිහටමයි වේදනාව විසින් මාව කාලා දමන්නේ කියලා ඔබ අතීතය ගැනත් අනාගතය ගැනත් හොඳට සිහි කරන්න ගත්තොත් ඒ වේදනාව විසින් තමන් කාලා දාපු විදිහ ඔබට වේදනාව කෙරෙහි අවබෝධයෙන් කලකිරීම උපදව ගන්න ආන්ගේ සිහි කිරීම ප්‍රමාණවත් වෙනවා පින්නතුනි. එහෙනම් වර්තමානයේ කොහොමද ඔබ කාලා දන්නේ? හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ වැස්ස වහිනකොට වැහි බින්දු වැටෙනවා වගේ කියලා. බොහෝම වේගයෙන් වේදනාව වෙනස් වෙනවා. දැන් බලන්න මේ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට වේදනාව වෙනස් වෙලානේ. ඒක මොහොතින් මොහොත විඳීම් වෙනස් වෙනවා. කාලා දානවා කියන්නේ ඒක තමයි පින්නතුනි. සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා මොහොතින් මොහොත වෙනස් වෙනවනේ. වෙනස් වෙවි වර්තමානයේ තුල අපේ වේදනාව විසින් අපේ ජීවිතේ සියලු දේ කාලා දානවා. ආන්ගේ වර්තමානයේ කාලා දමන්නේ යම්සේද ඒ විදිහටමයි පින්නතුනි අතීත කාලයේත් අපේ වේදනාව විසින් අපි කාලා දැම්මේ. එහෙනම් අනාගතේ අපි කොච්චර පැතුවත් මේ විදිහටමයි වේදනාව විසින් අපි කාලා දාන්නේ කියලා හොඳට මතක තියාගන්න. දැන් අතීතයේ කොච්චර සැප දුක් උපේක්ෂා විඳීම් අපි වින්දද? ඉවරයක් නැහැ. වර්තමානයේ අපි යම් විදියකට සැප දුක් උපේක්ෂා විඳින්නේ ඒ විඳීම් වලත් ඉවරයක් නැහනේ. දැන් අපි බලන්න උදේ පාන්දර සිට මේ දක්වාම අපි සිහි කළොත් එහෙම කී පාරක් විඳීම් වෙනස් වුණාද? ඒ විදිහටම මොහොතින් මොහොත තප්පරෙන් තප්පරේ විඳීම් වෙනස් වෙනවා. එහෙනම් අපි වර්තමානයේ තුල මේ ලැබිච්ච ජීවිතේ අපි හොඳට මේ වේදනාව හටගන්න විදිහ, වේදනාව පවතින විදිහ, වේදනාව වෙනස් වෙන විදිහ, වේදනාව නැති වෙන විදිහ අපට සිහියෙන් දකින්න පුළුවන්කම ලැබුණොත් ආන්ගේ සිහිය අපි ගලපා බලනවා අතීතයේත් මේ විදිහටමයි අපේ විඳීම සිද්ධ වුණේ. එහෙනම් අනාගතෙත් මේ විදිහටමයි විඳීම් සිද්ධ වෙන්නේ. මොකක් ප්‍රත්‍යෙන්ද පින්නතුනි? ස්පර්ශපත්තිය. විඳීම් හට ගන්නවා, ස්පර්ශය නැති වෙනකොට විඳීම් නැති වෙලා යනවා. වෙන දෙයක් නැහැ විඳීම තුල.
අපි සැප විඳිනවා කියනවා දුක් විඳිනවා කියනවා දුක් සැප රහිත විඳින් කියනවා මහා කරදර ගොඩක අපි පටලෙලා. මේ කරදර ඔක්කොම ආස්සේ හීන් සීරුවේ සිද්ධ වෙන දේ මොකක්ද? ස්පර්ශපත්තියෙන් විඳීම් නැති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට විඳීම් නැති වෙලා යනවා. ඔච්චරයි තියෙන්නේ විඳීම තුල. ඉතින් එවන් විඳීමක් අපි සතුටින් පිළි අරගෙන සතුටින් කතා කරමින් ඒ තුල බැසගෙන නැවත නැවත සිහි කරන්න ගත්තොත් එහෙම අපට ආපව වේදනාවක්ම සකස් කරලා දෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙනවා ආර්ය ශ්‍රාවකයා සිහි කරන්න ඕනේ කොහොමද? වර්තමානයේ විඳීම් වෙනස් වෙන්නේ කොහොමද? විඳීම් විසින් තමන් කාලා දාන්නේ කොයි විදිහටද? ආන් ඒ විදිහටමයි අතීතයේත් කාලා දැම්මේ. අනාගතෙත් කාලා දාන්නේ ওই විදිහටමයි කියලා සිහි කළා. අතීතයේ විඳීම් ගැන අපේක්ෂාව අත්හරින්න. අනාගත විඳීම් ගැන අපේක්ෂාව බලාපොරොත්තුවක් තියෙන ඒකත් අත්හරින්න. වර්තමානයේ තුල මේ විඳීමේ හටගන්න විදිහත් විඳීම නැති වෙන විදිහත් හොඳට දකිමින් අවබෝධයෙන් කලකිරීම පිණිස ඔබ පිළිපැද්දොත් විඳීමෙන් ඔබට නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් අපේ ජීවිතේ සිද්ධ වෙන වැඩපිළිවෙල හරි ලස්සනට පැහැදිලි කරලා දෙන විදිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා සංඥා විසින් මාව කාලා දානවා. කොහොමද සංඥාව කාලා දාන්නේ? වර්තමානයේ සංඥා විසින් මං කාලා දාන විදිහටමයි අතීතයේ සංඥා විසින් මාව කාලා දැම්මේ. අනාගතයේ සංඥා විසින් කාලා දාන්නේ ওই විදිහටමයි. ඒ නිසා හඳුනා ගන්න දේවල් සියල්ලම බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් හැටියට. ඇත්ත වගේ පේනවා පින්නතුනේ. බලාගෙන යනකොට මොකක්වත් නැහැ ළඟට යනකොට. එහෙනම් හඳුනා ගන්න සෑම දෙයක්ම හඳුනා ගන්න රූපයක්, හඳුනා ගන්න ශබ්දයක්, ගඳ සුවඳක්, චේතනා රසයක්, පහසක්, අරමුණක් මේ සියල්ලම හඳුනා ගන්න දේවල් පින්නතුනේ මිරිඟුවක්. එහෙනම් මිරිඟුවක් හැටියට අපිට දකින්න පුළුවන් වුණොත් වර්තමානයේ තුල ඔය විදිහටමයි අතීතයේත් අපේ සංඥාව හඳුනා ගැනීම සිද්ධ වුණේ. අනාගත කාලයේත් ඔය විදිහටමයි අපි හඳුනාගන්නේ ස්පර්ශපත්තියෙන්මයි. එහෙනම් මේ ස්පර්ශය නිසා ඇති වෙන හඳුනා ගැනීම ස්පර්ශය නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා අපට හොඳට සිහිය පිටුවාගෙන බලලා හේතුඵල ධර්මයෙන් සකස් වෙන දෙයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් වර්තමානයේ තුල එහෙනම් අතීතයේ ඔය විදිහටමයි මේ හඳුනා ගැනීම සිද්ධ වුනේ. අනාගතෙත් මේ විදිහටමයි හඳුනා ගන්නේ කියන කාරණේ තේරුම් ගත්තොත් අතීතයේ ඇතිවෙච්ච සියලු දේවල් දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. නිකන් දැන් මේ මොහොතේ ඔබේ හිතට වැඩිපුරම එන්නේ අතීතේවද අනාගතේවද වර්තමාන දේවල්ද? නිකන් පොඩ්ඩක් හිතලා බලන්න. බැලින්නම් ඔබට වැඩිපුරම ජීවිතේ මතක් වෙන්නේ විච්ච දේවල්. අතීතයේ ගිය දේවල්. සිහි කර කර අපි කොච්චර දුක් වෙනවද? අතීත දේවල් සිහි කර කර කොච්චර සතුටු වෙනවද? එහෙනම් ඒ අතීතයේ දුක් වෙච්ච දේවල් සතුටු වෙච්ච දේවල් සියල්ලම පින්නතුනි අතීතයේ ගිහිල්ලා ඉවරයි. අපි කොච්චර හිතුවත් කොච්චර බලාපොරොත්තු යන්නේත් අනාගතෙත් ඔය විදිහමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනි ලස්සන පිළිවෙලක් මේ දේශනාව අපිට කියලා දෙනවා. අතීතය ගැන අපේක්ෂාව අත්හරින්නත් අනාගත බලාපොරොත්තු අත්හැරලා වර්තමානයේ තුල ජීවත් වෙන විදිය හරි රසට පැහැදිලි කරලා දෙනවා මේ දේශනාවෙන්. ඊට පස්සේ ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා සංස්කාරත් ඔය විදිහටම සිහි කරන්න කිව්වා. අපි කතා කරන හැම වචනයක්ම අපි හිතන හැම සිතුවිල්ලක්ම අපි කරන හැම වැඩක්ම මොකද්ද? චේතනාවක් පහල කළ සිද්ධ වෙන්නේ. හරියට කෙසෙල් කඳක කෙසෙල් ගහක අරටු හෙව්වා වගේ කියලා උපමා කළේ. කෙසෙල් ගහක මොන අරටුවක්ද? එහෙනම් අපි කොච්චර හිතුවත් කොච්චර කතා කළත් කොච්චර යමක් කළත් පින්නතුනේ ඒ සියලු දේ
අරටුවක් නැති හිස් දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඔබට මෙහෙම කියනකොට බුද්ධ දේශනා අපි අහනකොට අපට බලන්න සමහර මේ ධර්මයේ හිතන්න බැරි. ධර්මයේ තුලින් හිතේ තැම්පත් බවක් ඇති කරගන්න බැරි. ධර්මයේ තුලින් ජීවිතේ දකින්න බැරි අය දොස් කියාව අතීතය ගැන හිතන්නේ නැත්නම් කොහොමද අපි ජීවත් වෙන්නේ? අතීත විච්ච දේවල් අත්දැකීම් ගන්න නැතුව අපි කොහොමද වර්තමානයේ ජීවත් වෙන්නේ? පින්නතුනි එහෙම හිතන්න එපා. අතීතයේ යමක් නිරුද්ධ වෙලා ගියා නම් නිරුද්ධ වෙලා ගියා. අනාගතයේ යමක් එන්න තියෙනවා නම් තාම ඇවිල්ලා නැහැ. ඒ සියල්ලම සිද්ධ වෙන්නේ වර්තමානයේ සිද්ධ වෙන දේ අනුවමයි පින්නතුනි. ඉතින් ඒ නිසා වර්තමානයේ අපේ කතා කරන සෑම වචනයකටම කර්මය සකස් වෙනවා. හිතන හැම සිතුවිල්ලකටම කර්මය සකස් වෙනවා. කරන හැම ක්‍රියාවකටම කර්මය සකස් වෙනවා. ආන්ගේ කර්මයේ විසින් නැවත අපට සකස් කළ දෙන්නේ කුමක්ද? එහෙනම් රූපයක් ගැන අපි කතා කළොත් ආපහු රූපයක් පිණිසම කර්මය සකස් වෙනවා. වේදනාවක් ගැන කතා කළොත් වේදනාවක් උපදලා දෙනවා ආපහු. සංඥාව ගැන කතා කළොත් සංඥාවක් සකස් කරලා දෙනවා. චේතනාවක් ගැන කතා කළොත් චේතනාවක් සකස් කරලා දෙනවා. විඥානය ගැන කතා කළොත් විඥානය සකස් කරලා දෙනවා. බලන්න මේ චේතනාවේ ස්වභාවය. රූපය ගැන හිතුවොත් වේදනාව ගැන හිතුවොත් රූපය ගැන යමක් කළොත් වේදනාව ගැන යමක් කළොත් ඒ කියන හිතන හැම දෙයකටම නැවත දුකක්ම හදලා දෙනවනේ. ඉතින් හරි පුදුමයි පින්නතුනේ අපේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ දැක්ක කෝණය. ඉතින් මේ කෝණයෙන් අපේ ජීවිතය දිහා අපි බලන්න පුරුදු වුණොත් අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු ගොඩාක් විසඳා ගන්න පුළුවන් වේවි. සමහර අය බොහෝ කාලයක් විච්ච දේවල් ගැන හිතා අවුරුදු ගාණක් පසුතැවි ඉන්නවා පින්නතුනි. හරි දුකයි අපිට අහන්න ලැබෙනකොට දකින්න ලැබෙනකොට ඒ සිද්ධි. එක මොහොතින් විනාඩියෙන් දෙකෙන් මේ අතීතයේ අරමුණු සීකරණ එක නවත්ත ගන්න පුළුවන්කම තියෙද්දී දුක් වෙන එක පසුතැවෙන එක නවත්තන්න පුළුවන්කම තියෙද්දී ඔය හිතේ හිතා නිකාම් පසුතැවෙන එක මහා අපරාධයක් පින්නතුනි. ඒ නිසා ඔබේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ කරගන්න. මේ ධර්මයේ සිහි කරන්න. වර්තමානයේ යම් වීදියකින්ද අපේ චේතනාව විසින් අපි කාලා දමන්නේ ඒ විදිහටමයි අතීතෙත් කාලා දැම්මේ. අනාගතෙත් කොච්චර පැතුවත් ওই විදිහටමයි කාලා දාන්නේ. ඒ නිසා අතීතය ගැන අපේක්ෂාව අත්හැරලා අනාගතය ගැන අපේක්ෂාව අත්හැරලා බලාපොරොත්තු අත්හැරලා වර්තමානයේ තුල අවබෝධයෙන් කලකිරීම පිණිස පිළිපදින්න ඔබට පුළුවන්කම ලැබුණොත් ඔබට මේ චේතනාවෙන් නිදහස් වෙන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදා විඥානය ගැනත් ඔය විදිහටම විඥානයත් බුදුරජාණන් වහන්සේ වදාළේ අතීතේ වර්තමානයේ විඥානයේ විසින් අපිව කාලා දානවා. ඒ විදිහටම තමයි අතීත කාලෙත් කාලා දැම්මේ. ඒ විදිහටමයි අනාගතෙත් කාලා දාන්නේ. එහෙනම් වර්තමානයේ යම් විදියක අපේ විඥානය බුදුරජාණන් වහන්සේ වදාළේ මැජික් පෙන්නනවා කියලා විඥානය. එහෙනම් වර්තමානයේ යම් මැජික් එකක් පෙන්නනවා නම් ඒ මැජික් එකමයි පින්නතුනේ අතීත කාලෙත් පෙන්වන්නේ. අනාගතෙත් ඔය විදිහමයි මැජික් පෙන්නන්නේ. එහෙනම් මැජික් වලට වර්තමානයේ රැවටුනොත් ඒ රැවටෙනවා වගේම තමයි අතීතෙත් මෙච්චර කාලයක් රැවටි ආවේ. අනාගතෙත් රැවටෙන්න සිද්ධ වෙන්නේ මැජික් වලටමයි. ඒ නිසා පින්නතුනේ මැජික් එක මැජික් විදියට ඔබ තේරුම් ගත්තොත් මැජික් කායල් පෙන්නනකොට රැවටෙන්නේ නැතුව ඔබට ඉන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න අපි දැනගන්න දේවල් අපි කොච්චර රවටලාද? හරියට අනිත්‍ය දේ නිට්ටය හැටියට පෙන්වලා දෙනවා. දුක් දේවල් සැප විදියට පෙන්වලා දෙනවා. අසුබ දේවල් සුබ හැටියට පෙන්වලා දෙනවා. අනාත්ම දේවල් ආත්ම හැටියට පෙන්වලා දෙනවානේ. කොච්චර පටලවිල්ලක අපි පටලවනවද මේ විඥානයේ විසින්. ඉතින් ඒ නිසා පින්නතුනේ ඔබ විඥාණයෙන් දැනගන්න දේවල් වලට රැවටෙන්න එපා. ඔබ අතීතේ රැවටි ආපු ගමන නවත්ත ගන්න. අනාගතේ පතපතා රැවටෙන්න යන රැවටීමත් නවත්ත ගන්න.
වර්තමානයේ තුල හොඳ සිහි කල්පනාවෙන් මේ විඥානයේ ක්‍රියාකාරීත්වය දිහා ඔබ බලන්න පුරුදු වුණොත් ඔබට පුළුවන් මේ විඥානයේ හට ගැනීම, විඥානයේ වෙනස් වීම, විඥානයේ නැවතීම හොඳට ඔබ සතිපට්ඨානයේ සිහි පිහිටව ගන්න බලන්න පුළුවන් නම් හොඳට ඔබට පෙනේවි මේ විඥානයේ වෙනස් වීම. බුදුරජාණන් වහන්සේ දවසක් වදාළේ මේ කය ගැන පොඩ්ඩක් හරි විශ්වාසය තියෙනවා නම් තියන්න කිව්වා. හැබැයි විඥානය ගැන එක මොහොතක්වත් විශ්වාසය නම් තියන්න එපා කිව්වා. ඒ තරම් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් නිවන් විඥානයක් තියාගෙන අපි රැවටි ගියොත් රැවටෙන ගමන අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තම ආර්ය ශ්‍රාවකයන්ට ශ්‍රාවක දරුවන්ට පෙන්වලා දෙනවා පින්වත් මහණෙනි ඔබලා මේ විඥානය ගැන අතීතේ නිරුද්ධ වෙලා ගිය විඥානය ගැන හිතන්න එපා. අනාගතේ පටගන්න විඥානය ගැන මහා බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා. වර්තමාන විඥානය ගැන හොඳ සිහියෙන් බලාගෙන ඉඳලා විඥානයේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න මහන්සි ගන්න කියලා බලන්න. ඊට පස්සේ කොච්චර ලස්සනට ශ්‍රාවකයා ධර්මයේ තුල පමුණුවාද කියන කාරණේ මේ සූත්‍ර දේශනාවේ හොඳට ඔබට පැහැදිලි වෙනවා. දැන් මේ කාරණා සියල්ලෙම බුදුරජාණන් වහන්සේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන පැහැදිලි කරලා දුන්නේ අනිත්‍ය ස්වභාවය. මෙන්න බුදුරජාණන් ශ්‍රාවකයාට පේනකොට අහනවා පින්වත් මහණනි මේ ගැන ඔබලා කුමක්ද හිතන්නේ? රූපේ යනු නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? දැන් මේ අතීතය ගැනත් අනාගතය ගැනත් අපේක්ෂා අත්හැරලා වර්තමානයේ තුල හිත පිහිටුවාගෙන ශ්‍රාවකයාට රූපේ අනිත්‍ය පේනවා පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ශ්‍රාවකයන්ගෙන් පින්වත් මානි දැන් ඔබ ඔය හිතන්නේ ඔබේ ඔය රූපේ නිට්ටය එකක්ද අනිත්‍ය එකක්ද? ස්වාමීනි අනිත්‍යයි. යමක් වනාහි අනිත්‍ය නම් ඒ දුකක්ද සැපක්ද? ස්වාමීනි යමක් අනිත්‍ය නම් ඒක දුකක්මයි. යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් වෙනස් වන ධර්මතාවයට අයිති නම් ඒක මගේ කියා මම කියලා මගේ ආත්මය කියලා සලකන්න සුදුසුද? ස්වාමීනි සුදුසු නැත. දැන් බලන්න ශ්‍රාවකයා ගිරාපු තැන බුදුරජාණන් වහන්සේ වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ධර්මතාවයට අයිති නම් ඔබට ඕන ආකාරයට මේ වේදනාව පවත්වන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. සංඥාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්ත නම් ඔබට ඕන ආකාරයට පවත්වා ගන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. ඒ විදිහට සංස්කාර නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්ත නම් ඔබට ඕන ආකාරයට පවත්වා ගන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. දැන් බලන්න ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ හික්මවන විදිය. අන්තිමට විඥානය ගැනත් ඒ විදිහටම අහනවා විඥානය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. අනිත්‍ය නම් විඥානය දුකයිද සැපයිද? දුකයි ස්වාමීනි. එහෙනම් අනිත්‍යයි නම් දුකයි නම් වෙනස් වෙන ධර්මතාවයෙන් යුක්තයි නම් විඥානය ඔබට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? බෑ ස්වාමීනි. එහෙනම් විඥානයත් අනාත්මයි. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දුක අනාත්ම වේ පංච උපාදානස්කන්ධේ පෙන්නලා දීලා ඊට පස්සේ විස්තර කරන අතීත අනාගත වර්තමාන ඒ වගේම තමාගේයයි සලකන බාහිරයයි සලකන සියුම් ගොරෝසු හෝ ඒ වගේම හීන ප්‍රනීත දුර ළඟ තිබෙන 11 ආකාරයෙන් පවතිනා වූ රූප එහෙනම් සියල්ලම මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා ඔබ හොඳට සීනුවණින් දකින්න. ඒ දකින්න මොකද වෙන්නේ? ඔබට ඔය ආකාරයෙන් දියුණු කරලද ප්‍රඥාවෙන් දැක්කොත් එහෙම ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන දෙනවා හරි ලස්සනට. එහෙනම් දැන් බලන්න මේ දේශනාව ලස්සනට ගලාගෙන එන විදිහ.
අතීතයේ ගැන බුදුරජාණන් වහන්සේ මුලින්ම පටන් ගත්තේ කවුරු හරි පෙර ජීවිත සිහි කරනවා නම් ඒ සිහි කරන සියලු දෙනාම පෙර ජීවිත සිහි කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක්ම කියලා පටන් ගත්තේ. ඊට පස්සේ අතීතයේ ගැන සිතන්න එපා. අනාගතයේ ගැන සිතන්නත් එපා. වර්තමානයේ තුල අවබෝධයෙන් කලකිරෙන්න සිහිනුවණින් වාසය කරනකොට මේ රූප වේදනා සංඥා සංකාර කියන දුකේ අනිත්‍ය ස්වභාවය ඔබට වැටහෙවි. දුක් ස්වභාවය අනාත්ම ස්වභාවය ඔබට වැටහෙවි. ඊට පස්සේ ඔබ අතීතේ අනාගතේ වර්තමානයේ වගේම තමාගේයි සලකන බාහිරයයි සලකන සියොම් වූ ගොරෝසු දුර ළඟ යහපත් අයහපත් හීන ප්‍රනීත මේ සියලු පංච උපාදානස්කන්ධයන් කෙරෙහි අවබෝධයෙන් කලකිරීම පිණිස පිළිපදින්න ආන්ගේ ශ්‍රාවකයට කියනවා මේට කියන්නේ ආර්ය ශ්‍රාවකයා ඉවත් කරනවා කියලයි රැස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අත්හරිනවා කියලයි බැඳෙන්නේ නැහැ කියලා. විසිරුවනවා කියලයි කැටි කරන්නේ නැහැ කියලා. නිවනවා කියලයි අවුලවන්නේ නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. කුමක් කවර දෙයක් ඉවත් කරන්නේ රැස් නොකරන්නේ රූපේ ඉවත් කරනවා. වේදනාව ඉවත් කරනවා. සංඥාව ඉවත් කරනවා. සංස්කාර ඉවත් කරනවා. විඥාන ඉවත් කරනවා. බලන්න දුක ඉවත් කරන විදිය දුක සුද්ධ කරන විදිය අපේ වචනෙන් කියනවා නම් දුක තුළ පිරීලා තියෙන ජීවිතේ දුක ඉවත් කරනවා ටිකෙන් ටික ඉවත් කරනවා. ඉවත් කරනකොට අත්හරින්නේ නොබෙදෙන්නේ කියනවා. ඊට පස්සේ අත්හරින්නේ නොබෙදෙන්නේ මොනවද? රූපය අත්හරින්න බැඳෙන්න එපා. වේදනාව අත්හරින්න බැඳෙන්න එපා. සංඥාව අත්හරින්න බැඳෙන්න යන්න එපා. සංස්කාර අත්හරින්න බැඳෙන්න එපා. විඥානය අත්හරින්න බැඳෙන්න එපා. ඒ වගේම විසිරුවා හරින්න කැටි කරන්න එපා. කුමක්ද විසිරුවා හරින්නේ? රූපේ විසිරුවා හරින්න. වේදනාව විසිරුවා හරි ලස්සනයි පින්නතුනි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දුක ගැන පැහැදිලි කෙරෙන්න අවසානයේ විස්තර කරන්න ඉවත් කරන්න රූපේ ඉවත් කරන්න ඊට පස්සේ රූපය අත්හරින්න ඊට පස්සේ රූපේ විසිරුවා හරින්න රූපය නිවා දමන්න පත් වෙන රූපය නිවා දමන්න අවුලවන්න එපා. ඉතින් ඔය විදියට ආර්ය ශ්‍රාවකයා දියුණු කරලා ප්‍රඥාවෙන් දැකලා රූපය අත්හරිනවා. ඒ වගේම රූපය ඉවත් කරනවා. රූපය විසිරුවා දාලා රූපය නිමලා දැම්මොත් එයා සංසාර ගමන අවසන් කරපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. බඹසර සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙයක් නැතයි කියලා අවබෝධ කළා. සංසාරයෙන් නිදහස් වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා ඔන්න මේ දේශනාවෙන් එහෙනම් ලොකු දෙයක් අපේ ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඔය විදිහට ආර්ය ශ්‍රාවකයා මේ ජීවිතේ මේ පංච උපාදානස්කන්ධය විසිරුවලා දාලා නිවා දාලා ඒ වගේම අත්හැරලා ජීවත් වුණොත් අත්හැරියොත් විසිරුවා හරලා දැම්මොත් නිවා දැම්මොත් ආන් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළා ඔය විදිහට විමුක්තියටපත් වූ සිත් ඇති භික්ෂුවට සක් දෙවිඳු සහිතව බ්‍රහ්මයා සහිතව ප්‍රජාපති සහිතව දිව්වරුන් ඈත තියාම නමස්කාර කරනවා. කොහොමද? ආජානීය පුරුෂයාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා. උතුම් පුරුෂයාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා. යමක් ඇසුරු කරගෙන ඔබ වහන්සේ ධ්‍යාන වඩද්දී ඒ අරමුණු මොකද්ද කියලා අපි දන්නේ නැහැ කියලා සක් දෙවිඳු ප්‍රදානයේ සියලු දෙව් බඹුන් වන්දනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා ඕක තමයි කජ්ජනීය සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න තියෙන වටිනාම කාරණා ටික. එතකොට ඔබට දැන් මතක ඇති කජ්ජනීය සූත්‍රය නම් හොඳට මතක තියාගන්න. දැන් සාරාංශය ආපහු වශයෙන් අපි සිහි කළොත් එහෙම මුලින්ම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී
වැඩ ඉන්න කාලේ මේ දේශනාව කළේ අතීතය ගැන අනාගතය ගැන වර්තමානය ගැන කවුරු හරි අති ශ්‍රමණ බ්‍රහ්මණ අතීතය ගැන සීකලොත් පෙර ජීවිත ගැන සීකලොත් සීකරන්න තියෙන රූපයක්මයි වේදනාවක්මයි සංඥාවක්මයි සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයක්මයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන්න ඕනි විදිය වර්තමානයේ මේ පංච උපාදානස්කන්ධය මං කාලා දාන්නේ යම් ආකාරයකින්ද ඒ විදිහටමයි අතීතෙත් කාලා දැම්මේ අනාගතෙත් කාලා දාන්නේ වර්තමානයේත් කාලා දාන්නේ ওই විදිහටමයි. එහෙම හොඳට සිහි කරලා අතීතය ගැන අපේක්ෂා අත්හරින්න අනාගතය ගැන අපේක්ෂා අත්හරින්න බලාපොරොත්තු අත්හැරලා වර්තමානය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකිමින් අතීත අනාගත වර්තමාන තමාගේ බාහිර සියුම් ගොරෝසු යහපත් අයහපත් දුර ළඟ කියන සියලු 11 ආකාරයෙන් පංච උපාදානස්කන්ධ කෙරෙහි අපේක්ෂ අවබෝධයෙන් කලකිරීම පිණිස ධර්මයේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා වන මේ දේශනාවෙන් ගොඩාක් දහම් කාරණා අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ ඉගෙනගත්ත සියලු දහම් කරුණු අපි සියලු දෙනාටම මේ පංච උපාදානස්කන්ධය කැමති දුක අවබෝධ කරගෙන අතීතය ගැන අවබෝධයෙන් කලකිරිලා අනාගතය ගැන අපේක්ෂාන් පතන් නැතුව වර්තමානයේ තුල මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් හොඳට තේරුම් අරගෙන හට ගැනීම නැතිවීම දකින ප්‍රඥාව දියුණු කරගන්නට සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් අත් මිදෙන්නට අපි සියලු දෙනාට මේ සූත්‍ර දේශනාවෙන් රැස් වුණා වූ සියලු දහම් කරුණුත් සියලු පිනත් උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ලක්දිනට විවර වූ නිවන් දොර සදහම් ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් චාමිනී ජයමාන මහත්මිය විසින්. ඉතින් මේ මහත්මිය බලාපොරොත්තු වෙන විදිහට රැස් වුණා වූ සියලු පින් සියලු දෙවිවරු අනුමෝදන් වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. ඒ වගේම ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අතුළු සියලුම ස්වාමී ලංකාවාසී ලෝකවාසී සිල් ගුණදම් පුරන සියලු ස්වාමීන් වහන්සේලාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වේවා. ඒ වගේම 2020 වසරේ පෙබරවාරි මාස 20 වෙනි දින මිය පරලොව ගිය ස්වාමි පුරුෂයා වන ගාමිණී ජයලත් මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලොව ගිය ලයනල් ජයමාන්න මහත්මයා සහ සමරසිංහ ජයලත් යන පියවරුන්ටත් මේ පරලොවගේ චාමින්ද ජයමාන්න සහ ධර්මදාස පතිරණ යන සහෝදර සහෝදරයන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාගේ පරලොව ජීවිතයේ සපවත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා සාදු කියන්න. ඒ වගේම අද දින උපන්දිනයේ යෙදෙන සිතුමි දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙන. ඒ වගේම විසල් පුතුටත් සුජීවත සිටින දැන් රෝගාතුර සිටින කුසුම් ලියන ගුණවර්ධන මහත්මයාටත් රාමලාගේ රොසලින් සහ චන්ද්‍රානී ලියන ගුණවර්ධන යන මව්වරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සැලසේවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් මේ පින උපකාරයක්ම වේවා. ඒ වගේම දායකත්වය දරූ පින්නතුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් සියලු දෙනාටත් මේ රැස් වුණා වූ සියලු පින් එකතේ අනුමෝදන් වෙලා ඒ වගේම මහමෙවුන ආසපවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනගාരിക පාසක පින්නතුන්ටත් පැවිදි උපේක්ෂක පින්නතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදා සමාජිකයන් සියලු දෙනාටත් මේ රැස් වුණා වූ සියලු පින් එකසේ අනුමෝදන් වෙලා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වේවා. ඒ වගේ විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් චාමිනී ජයමාන්න මහත්මියටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ ධර්ම දානයේ මේ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න
ශක්තිය ධෛර්යය වාසනාව තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.